सदा पूजनीय वंदनीय महासंघरत्न अवसराय श्रद्धा बुद्धि संपन्न कारुणिक පින්වතුනි මේ පින්වත් හැම දිනම දැන් මේ සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්නට. ඒ නිසා මුලින්ම මතක් කරනවා ඊටමත් ඕනකමින් තමන්ගේ සිත නොයෙක් අරමුණු වලට දුවන්නට නොදී චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන ඊටමත් හොඳින් වහන්න කියලා. තව බණ අහන පින්කමක් කරනව නෙවෙයි පන්සලට ඇවිල්ලා තව කුසල ධර්මයක යෙදෙනව නෙවෙයි ඇත්තටම ජීවිතයේ තියෙන දුක්ඛදායක බව ගෙවා ගන්න අවබෝධයක් මා ලබා ගන්නට ඕනේ කියන වුමනායම ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. පින්වතුනි අතීතයේදී ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝණ තරම් ලෝකෙ පහළ වෙන්න ඇති ඒ අමාමෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සසර දුක්ගිනි නිවන සද්ධර්මයත් ඕන තරම් මේ ලෝක ධාතු දේශනා කළා. අනේ ඒ කාලවලට බොහෝ වෙලාවට අපි പ്രേත ලෝකේ එහෙමත් නැතිනම් අසුර ලෝකේ එහෙමත් නැතිනම් තිරිසන් ආත්මික ඒ අමාමෑණි බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙලා සසර දුක් නිවෙන සසර දුක ගෙවන ධර්මයේ දේශනා කරනවා. අනේ සමහර විටක අපි ඒ කාලෙක අසඤ්ඤ තලයේ එහෙම නැත්නම් අරූප ලෝකේ එහෙමත් නැත්නම් අපි මේ මිනිස් ලෝකෙම ඒ භාග්‍යතුන් වහන්සේලා උපන්න මේ බිමේම ඉපදිලා ඒත් අපිට නුවණ භාවිතා කරගන්න තරම් අපි දක්ෂ නැහැ අනුවණයි අශ්‍රද්ධාවයි ඒ වගේම නොයෙක් දෘෂ්ටි වලට අහු වෙලා අනේ හින්දති සද්ධර්මයේ වැරදුනා. තවත් වෙලාවක ඒ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා අපිත් මේ මනුස්ස ලෝකෙ ඉපදිලා ඒ කර්ම ආවරණයක් වෙලා අපිට නොඑක් විද්‍යානන්තර අකුසල ධර්ම අපි අතින් කෙරිලා ඒ අකුසලයේ නිසා හේතු සම්පත් තිබුණත් අපිට ඒ අවස්ථාව මගහැරිලා අනේ අපි මිනිස්සු වෙලා ඉපදිලා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා නමුත් දේශන සම්පත්තිය ආවරණය කරන්න අපිට විපාකයේ හේතු වෙලා අපි ඉපදිලා තියෙන්නේ උපතින්ම ඇස් නැතුව උපතින්ම කන් නැතුව මිනිස්සු කියලා උපන්නට එහෙම නැත්නම් මන්ද බුද්ධිකව මේ කුමන හෝ ආකාරයකට අපේ ජීවිතයේ අවස්ථාව වැරදුනා කියන එකට සාක්ෂියක් ඔබත් මාත් අද දවසේදී මේ සසරේ ඉන්න බව. මෙහෙම අනන්ත කාලයක් ඉපදෙමින් මැරෙමින් බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට අපිට වැරදිලා ඒ වගේම තව කාලයකදී මේ මනුස්ස ලෝකේ අපි ඉපදිලා හොඳ නුවණයි හංගවා කියන අරුතක් තේරුම් ගන්න තරම් හරි තීක්ෂණයි ජාති ප්‍රඥාවකින් යුක්තයි සපඤ්ඤයි. අනේ බුදුරජාණන් වහන්සේලා ඒ කාලේ පහළ වෙලා නැහැ. මේ ධර්මතා දෙක අපි යහපත් අපේ ජීවිතය යහපත් වෙනකොට බුදුරජාණන් වහන්සේ සද්ධර්මයේ ලෝකේ නැහැ. ඒ මහෝත්තමයන් වහන්සේලා ලෝකේ වැඩ ඉන්නකොට සද්ධර්මයේ තියෙනකොට ඒක ලබන පරිසරයක අපි නැහැ.
මේ විදිහට එහාට මෙහාට වෙවි දීර්ඝ කාලයක් ඇවිල්ලා පෙර පිනකින් සසරගත පාරමිතාවක් පූර්ණේ වෙච්ච බවකින් දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් ලැබිලා ඒ වගේම මනුස්ස ආත්මයක් ලැබිලා නිකන් නෙවෙයි හඟවා කියන අර්ථයක් තේරුම් ගන්න පුළුවන් ඥාන ශක්තියකුත් එක්ක සද්ධර්මයේ තියෙන වටපිටාවකුත් ලැබිලා මේ දුර්ලභ ක්ෂණ සම්පත්තිය ලැබුණු ඔබේ ජීවිතයේ සැබවින්ම වාසනාවන්තයි. නමුත් ඔබේ ජීවිතය මේ තරම් වාසනාවන්ත බිමක වටපිටාවක අද දවසේදී පිහිටලා තියෙන්නේ කියලා ඔබටවත් තේරෙන්නේ නැතුව ඇති අවිද්‍යාවෙන් බැහැලා නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ සසර පෙන්නනවා මේ ශන සම්පත්තිය උදා කරගන්න බැරුව ඔබත් මමත් පැමිණි සසර අති දීර්ඝ බව. මේ දීර්ඝ සංසාරේ ඇඟලේ කිරිකල්ල පෙවූ මව්මල දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි බව. පියාමල දුකට සහෝදරය සහෝදරි ඥාති හිතයිසින් මල දුකට අඬපු කඳුළු එකතු කළා නම් සියුම් මහා සාගරයේ ජලය අඩුයි කඳුළට වඩා වැඩි බව. මේ දීර්ඝ සංසාරේ එනකොට මස් පිණිස මරණකොට කිල සිඳිනකොට ගලාගෙන ගිය ලේ එකතු කළ සිව් මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වුවා. මේ තරම් අති දීර්ඝ සංසාරික ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් දුක් විඳිමින් ඒ දුකෙන් එතර වෙන්න ක්‍රමයක් හොයුවා යුවත් මාතාවේ. කොච්චර ක්‍රමවේද හෙව්වත් බුද්ධෝත්පාද කාලයේ මනුස්ස ජීවිතයේ සද්ධර්මය කියන රත්තරන් අවස්ථා තුන එකට එකතු වුණේ නැහැ. නමුත් අද ඔබේ ජීවිතේ වටිනාකම ඔබට නොතේරුණාට ඔබ ඉන්න තැනටපත් වුණොත් ඒකාන්තයෙන්ම කිසිවක් ගැන නොසලකා ආශ්‍රයක්ෂය කරන තැනට ඒකාන්ත කොට හැසිරෙන්න කැමැත්තෙන් ඉන්න මිනිස්සු වෙන්න බැරි නිර්සත්‍ය ප්‍රේත සත්‍ය ඒ වගේම දුගති විලින සත්‍ය ඕන තරම් ඇති. අවීචි අපායවල ඉන්න සත්‍යෝ මෙහෙම කියනවලු සෝහං ඊතෝ ගන්්වා යෝනින් ලද්දාන මානුසින් වදඤ්ඤෝ සීල සම්පන්නෝ කාහාමි කුසලම් බහු. නිරේ පිච්චෙන වාරයක් ගානේ දැවෙන තැවෙන වාරයක් ගානේ පොකුයි අත්ක ගහ අඬ මෙන්න මෙහෙම කියනවලු සෝහං ඊතෝ ගන්්වා අනේ මම මෙහින් ගිහිල්ලා යෝනින් ලද්දාන මානසින් මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවොත් වදඤ්ඤෝ බුදුහාමුදුරගේ වචනේ කොහොම හරි ඉගෙන ගන්නවා ධර්මය කොහොම හරි අවබෝධ කර ගන්නවා සීල සම්පන්නෝ හැමදාම මම සිල්වත් වෙනවා කාහාමේ කුසලම් බහු බොහෝ කොට කුසල් කරනවා කියලා පපුයක් ගහන්නේ සත්තු අඬනවලු. අපිත් එහෙම ඕන තරම් අඬලා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ භවයෙන් බැහැලා පෙන්නේ. අද ඔබට ලැබුණු මේ ශන සම්පත්තිය ඔබ නොසලකා හැරියට ඔබ ලැබුණු මේ තන ප්‍රාර්ථනා කර අදත් නිර්සත්‍ය කෝටි ප්‍රකෝටි ගණන පපුයක් ගහනවා ඇති. එඬුවට ශන සම්පත්තිය කියන එක ලැබෙන්නේ. ඔබ නොඇඬුවත් ඔබ ඊට සුදුසු කරුණු ටික සම්පූර්ණ කළ නිසා ඔබට ඒ අවස්ථාව ලැබුණා. සත්පුරුෂයෙක් හැටියට මට ඔබට යමක් කිව යුතුයි. මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ වරද්දව ගන්නට එපා. ධර්මයක් සෙවීමේදී පවා තමන්ට ගොඩාක් අවංක වෙන්න නිහතමානී වෙන්න තමන් තුළ හැම වෙලාවෙම
ඇත්තටම දුක සංසිඳන අවබෝධයක් ගොඩනැගෙමින් තියනවද කියලා බලන්න. තමන්ට වංචාකාරී වෙන්නට එපා කියන එක මතක් කරනවා. මේ අවස්ථාව අතහැරුණොත් ආපහු අපි බේරගන්න කවුරුවත් ඉන්නේ නැහැ. ඔබලා පින්වතුන් ධ්‍යාන ලැබනකොට අපි අකමැති නැ සතුටුයි. නමුත් ධ්‍යාන ලැබුණා කියලා රැවටෙනවට අකමැතියි. හැබැයිවටම ධ්‍යාන නොලැබෙන තැනටපත් වෙන නිසා. ඕගොල්ලෝ මාර්ගඵල ලැබනවට අකමැති නැ ගොඩාක් සතුටුයි. ඒත් මාර්ගඵල ලැබුණා කියලා රැවටෙනවට අකමැතියි. සැබෑවට මාර්ගඵල ලැබෙන්න තියෙන ඉඩ නැති වෙන නිසා. වර්ධින නිසා ක්ෂණ සම්පත්තිය. ඉතින් යම් අවස්ථාවලදී අපි මතක් කරලා තියෙයි මුලින්ම මතක් කරන්න ඕනේ මගේ ජීවිතේ කිසිම දවසක ධර්මයේ හේතුවෙන්වත් මම කිසිම ස්වාමීන් වහන්සේ නමකටවත් කාටවත් පෞද්ගලික දොස් කියන්නේ කියලා නැහැ. යම් අවස්ථාවල සමහර ස්වාමීන් වහන්සේලා ගන්න ධර්මාර්ථ වැරදි බව ප්‍රකාශ කරලා තියෙයි. ධර්මාර්ථ වැරදි කියලා දොස් කියලා තියෙයි. නමුත් ඒ ස්වාමීන් වහන්සේලගේ පෞද්ගලිකත්වයට ජීවිතයට මම දොස් කියලා නැහැ. ඒක ප්‍රඥාවන්ත බුද්ධිමත් චරිතයක් නෙමෙයි. ඒ නිසා බුද්ධිමත් කෙනෙක් කවදාවත් එහෙම කරන්නේ. ප්‍රඥාව තියෙන කෙනෙක් එහෙම කරන්නේ. අර විදියට කරන්නේ බොහෝ දෙනෙකුගේ යහපතත් සම්බුද්ධ ශාසනෙත් උන්නති සඳහා. ඉතින් අද දවසේදීත් මේ පින්වතුන්ට මතක් කරන්නේ කතයයි. හොඳට බුද්ධිමත් වෙන්න. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ලෝකේ වැඩ ඉන්න කාලයක් වුණා නම් අපිට වැරදෙනකොට අපේ පාය පැකිලා වැටෙනකොට හිස් පුරුෂයා මෝග පුරුෂයා කියලා බැනලා හරි අපිට යහපත කියලා දෙයි. ඒත් තිබුණු උතුමියෝ අද නැති නිසා අපිට ගොඩාක් බුද්ධිමත් වෙන්න වෙනවා. සැබෑවටම විමුක්තිය මාවත මංගව තියනවද? මගේ ජීවිතයේ දුක නිවිලා දැත්තටම කියලා තමන් සම්මර්ෂණය කරලා බලන්න. වචනයකට රැවටෙන්නේ නැතුව කියලා. ගත වෙන ජීවිතයේ දුක නිවා ගන්න බැරි මට මරණයෙන් පස්සේ දුක නිවිද? මරණයෙන් පස්සේ නිවීමක් බුදුහාඳුර පනවල නැහැ. නමුත් ගත වෙන ජීවිතයේ දුක නිවිලා නැත්තම් මරණයෙන් පස්සේ අවර කතාව දුක නොනිවීම. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ දැන් අද ඔබට ඇතිවිලා තියෙන දුක අම්මා තාත්තා සහෝදර සහෝදරී වෙනුවෙන් අඬපු කඳුළු සතර මහා සාගර ජලයට වැඩි කියලා පෙන්වන්නේ. අනේ ඇත්තට අපි මෙච්චර දුක් විඳලා තියනවද කියලා කම්පා වෙන්න නෙවෙයි ඔබට. සංවේගයක් ඇති කරගෙන අනේ අදත් මේ ජීවිතෙත් මවමල දුක මා සතුව තියෙන අඬන්න පුළුවන් තැනක පියාමල දුකට අඬන්න පුළුවන් තැනක සහෝදර සහෝදරි මල දුක අඬන්න පුළුවන් තැනක ඉන්නේ. අනේ මේ දුකෙන් බේරෙන්න බුදුහාමුදුරේ නම් කොහොමද කියලා තියන්නේ කියලා හොයලා ඒ උත්තරේ ජීවිතයට ගන්නයි ඕනේ. ඒ නිසා හැමදෙනාම සරියුත් මහ රහතන් වහන්සේ ඔබත් මාත්‍රේ අපේ කිරිය අනුකම්පාවෙන් දේශනා කළ මෙන්න මේ ගාථා පාඨයක් මතක තබාගෙන මොකද්ද? උබේන මිදම් මරණමේව නාමරණං පච්චාවා පුරේවා පටිපඤ්ජත මා විනසත කනෝවා මා වජ්ජගති. උබේන මිදම් මරණමේව දෙපස්සින්ම මරණයයි. මැරිලා උපන්නයි ඉපදිලා මැරෙනවා. නාමරණං පච්චාවා පුරේවා පෙරවත් පසුවත් නොමැරීමක් නැහැ. පටිපඤ්ජත මේ ධර්මයේ මනාව හැසිරෙන්න. මා විනස්සත විනාශ වෙන්න එපා. කනෝවා මා උපජ්ජගාති ක්ෂණ සම්පත්තිය අත්හැර ගන්න එපා කියලා සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළ දහම් පාඨය සිහිය තබාගෙන ඉතාමත් හොඳින් මේ
මේ දහම් විස්තරය ශ්‍රවණය කරන්නට කියලා නැවතත් මතක් කරනවා. මම අද දේශනාව සඳහා මාතෘකාව වශයෙන් ලැබුවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ සංයුත්ත නිකායේ 3 වෙනි කාණ්ඩේ යද්ද නිච්ච කියලා සූත්‍රයක් තියෙනවා. අන්නේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යද්ද නිච්ඡං තං දුක්ඛං යං දුක්ඛං තද නත්තා යද නත්තං තං නේතං මම නේසු හමස්මින් නිමේසු අත්තාති ඒව මේතං යතහ භූතං සම්මප්පඤ්ඤාය දට්ඨප්ප. උන්ට වටිනා කරුණු ටිකක් තියෙනවා කියලා. යමක් අනිත්‍යයි නම් තන් දුක්ඛං ඒක දුකයි. යම් දුක්ඛං යමක් දුකයි නම් තදනත්තා එය අනාත්මයි. අනාත්ම නිසා එහෙම වෙන්නේ. යද නත්තා යමක් අනාත්මයි නම් එහෙනම් තං එය නේතං මම මගේ නෙවෙයි. නේසෝ හමස්මින් මම නෙවෙයි. නෙමෙසෝ අත්තාති මගේ ආත්මේ නෙවෙයි කියලා ඇත්ත ඇති හැටි දකින්න කියලා පෙන්නනවා. පෙන්නලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රූපම් භික්ඛවේ අනිත්‍ය. රූපය අනිත්‍යයි. අපි මෙතෙන්දී හොඳට බලමු මෙන්න මේ කාරණාව. යද නිච්ඡං යමක් අනිත්‍යයි නම් තන් දුක්ඛං ඒ දුකයි. ඒ දුක නම් යමක් අනිත්‍ය නම් අනිත්‍ය වෙන ඒ දුක නම් එකෙන් කියනවා ඒක අනාත්මයි කියලා. එහෙනම් ඒ අරබය මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා දකින්න කියලා පෙන්නනවා. මේ වචන ටික ප්‍රකාශ කරන්නේ කාටද? බණ කියන බණ අහන ඔබටත් මටත්. ඔබ තව කොහෙවත් තියෙන සිද්ධියක් දකින්න එපා මේකෙන්. ඔබ ආදේශ කරගන්න ඔබට. යමක් අනිත්‍ය වෙනකොට ඔබට දුක වෙනවා නම් බලන්න මොනවද අනිත්‍ය වෙනකොට ඔබට දුක වෙන්නේ කියලා. යම් රූපයක් අනිත්‍ය වෙනකොට ඔබට මගේ අම්මා මැරුණා තාත්තා මැරුණා දුව මැරුණා පුතා මැරුණා කියලා දුක එනවා නම් යද නිච්ඡං යමක් අනිත්‍ය නම් තන් දුක්ඛං ඒක ඔබට දුකක් නම් ඒ වගේම මගේ වාහනේ කැඩුනා මගේ ගෙදර කැඩුනා මගේ වස්තුව නැති වුණා කියලා තියෙන දේ නැති වෙනකොට වෙනස් වෙනකොට තන් දුක්ඛං ඒක ඔබට දුකක් නම් යද නිච්ඡං තන් දුක්ඛං යම් දුක්ඛං තදනත්ත ඒකෙන් ඔබට කියනවා ඒකේ ඔබට දුක වස්තුව තුල තියෙන්නේ අනාත්ම ධර්මතාවයක් කියන එක. තමන්ගේ නොවන පුද්ගලයෙක්ගේ නොවන ධර්මතාවයක් තිබුණු නිසායි දුක ආවේ කියන කාරණාව ඔබට කියනවා කියන එක කියනවා. යද නත්තා යමක් එහෙනම් ඒ ලක්ෂණයෙන් පෙනෙන්නේ අනාත්ම බව නම් එය මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා පෙනෙන ගතියක් තියෙනවනම් ඒකෙන් හිත මුදව ගන්න කියනවා. ඒ දිහා නේතං මම නේසු හමස්මින් නෙමෙසු අත්තාති මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලා හොඳට දන්න දකින ඇහැක් හදා ගන්න කියනවා. මේ ටික අපි තව ටිකක් පුළුල් විස්තර කරලා ගනිමු. ඇත්තටම නේතං මම නේසු හමස්මින් නෙමෙසු අත්තාති මම නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි ඒ දේ අනාත්ම උදයක් එය කියලා දකින්න මේ ශාසනයේ තියෙන පිරිසිදුම වචනේ තමයි අනිත්‍ය කියන එක. යද්ද නිච්ඡං තං දුක්ඛං යමක් අනිත්‍යයි නම් ඒක දුක කියන එක. මෙතනදී අපිට අර්ථය වර්ධවා ගත්තොත් ධර්මයේ වර්ධවා ගත්තොත් විසර අර්ථේ වැරද්දක් වෙනවා. ඒ නිසා මෙතන
අපි අර්ථය වරදින විදිහට ධර්මයේ වර්ධවා නොගත යුතුයි. හරියටම පැහැදිලි කරගත යුතුයි. ඒක තමන්ගේ ජීවිතයට සාපේක්ෂව. හොඳයි. යමක් අනිත්‍යයි නම් අනිත්‍ය වෙනකොට තන් දුක්ඛං ඒ ඔබට දුකක් නම් මේ දැන් කෙනාටනේ පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ මෙදෙන්න. ඔබ සීකර ගන්න පින්වතුනේ ඔබට යම් ධර්මයක් අනිත්‍ය වෙනකොට දුක වෙන දේවල් මොනවද කියලා ටිකක් හිතා ගන්න. අපි කියමු ඔබට දරුවෙක් වෙනවා නම් ඔබට දරුවා කියලා හම්බ වෙනවා නම් රූපේ ගන්න. ඒ රූපේ වෙනස් වුණොත් විපරිණාම වුණොත් ඔබට දුක එනවද නැද්ද? දුක එනවා. එතකොට අනිත්‍ය වෙන දේ ඔබට දුකක් වෙනවා නම් ඇයි එහෙම දුකක් උනේ? යද නිච්ඡං තං දුක්ඛං. යන් දුක්ඛං තදනත්ත. ඒ ඔබට දුක ආවේ එතන අනාත්ම ධර්මතාවයක් තියෙන නිසායි කියනවා. ඒ කියන්නේ ඔබ දරුවා කියලා ඒ රූපේ බැලුවට ඒ රූපේ හැදිලා තියෙන්නේ දරුවෙක් පුද්ගලයෙක් නොවන ආත්ම නොවන ආත්මයකට හිත නොවන තමන්ගේ නොවන තමන්ට හිත පිණිස නොපවතින ධර්මතාවයකිනුයි නිර්මාණය උනේ කියන සිද්ධියක් පෙන්නනවා. ඒ කිව්වේ යම් කිසි රූප කියලා යමක් තියෙනම් අපි කියමු දරුවා කියන තැනම අපි ගමු. ඒ රූපය අනිත්‍ය වෙනකොට අපිට දුක එනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමක් අනිත්‍ය වෙන දුක එනවා හොඳට තේරුම් ගන්න එනගේ ඒ රූපේ ධර්මතාවයේ අනාත්ම නිසයි ඔබට එහෙම දුක ආවේ. ඒ කියන්නේ තමන්ගේ අදහසට වෙනත් දෙයක් එතන තියෙන නිසායි. අපි ඒක හොඳට සම්මර්ෂණය කරලා බලමු. පඨවි ඉමමේව කායං යතහ ටිතං යතහ පනේහිතං ධාතුසෝ පච්චවෙක්කති. මේ කය යම්සේ පවතීද යම්සේ පිහිටා පවතීද එසේ ඇත්ත ඇති හැටි හොඳට මෙනෙහි කරන්න. දැන් සත්වය හැදිලා තියෙන සතර මහා ධාතුන් කියලා බලන්න කියනවා නෙවෙයි. හොඳට මතක තබා ගන්න. දරුවගේ ඇඟ හැදිලා තියෙන සතර මහා ධාතුන් කියලා බලන්න කියනවා නෙවෙයි. හොඳට මතක තබා ගන්න. මේ කය යම්සේ පවතීද යම්සේ පිහිටා පවතීද එසේ ඇත්ත ඇති හැටිය. සස්පෙලට භෞතික විද්‍යාව එහෙම කරනකොට උගන්වනවා පදාර්ථය කියලානේ. පදාර්ථයට කියන්නේ මොකද්ද? ඝන, ද්‍රව, තාප, වායු. ඝන ස්වභාවය කියන්නේ සත්‍ය පුද්ගලයේද? නෑ. ඒ ඝන වර්තමාන විද්‍යාවෙන් ඒ ඝන කියපු ස්වභාවයට තමයි මේට අවුරුදු දහස් ගානක ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ පඨවි කියලා කිව්වේ. පඨවි කියලා කියනකොට හොඳට මතක තබා ගන්න පඨවි හඳුනා ගන්න පුළුවන් ලක්ෂණයකින් යම් තැනක තද රළු කර්කශ ලක්ෂණයක් තියෙනම් ආධ්‍යාත්මික වේවා බාහිර වේවා ඒ තද ලක්ෂණය සත්වයේ පුද්ගලයේ නොවි රූප ස්වභාවයක පඨවි කියන ස්වභාවයේ ලක්ෂණය. ද්‍රව කියලා කියන්නේ ගලන වැగిරෙන ගතිය. ඒකට බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු දහස් ගානකට ඉස්සෙල්ලා කිව්වා ආපෝ කියලා. යම් තැනක වතුරම වෙන්න ඕනේ ගලන ගතියක් වැగిරෙන ගතියක් බැඳෙන ගතියක් තියෙනම් මේ ආපෝවේ ලක්ෂණය කැටි වෙන ස්නේහ ගතිය එකතු වෙන බැඳෙන ගතියක් තියෙන මේ ආපෝවේ ලක්ෂණය සිමෙන්ති කුඩු ටිකක් වගේ එකකට
වතුර ටිකක් දැම්ම බලන්න ටක් ගාලා ගුලි කරගන්න හැටි නේ. ආපේ කෘත්‍ය තමයි මොකක්ද? ටක් ගාලා එකතු කරනවා. මේ ආපෝ ධාතුව නැත්තම් මේ ශරීරයේ තියෙන දූවිලි වගේ වෙයි. මේවා මේ විදිහට බැඳිලා තියෙන්නේ ආපෝ ධාතුව. ආපෝ ධාතුව. ඊට තේජෝ වර්තමානයේ තාප කියන එක බුදුරජාන් වහන්සේ පෙන්නවා. මේට අවුරුදු දහස් ගානකට ඉස්සෙල්ලා තේජෝ කියලා. තේජෝ කියන්නේ දවන, තවන, දිරවන, පැසවන ස්වභාවය. කන බොන ආහාර පාන දිරවීමේ හැකියාවක් නැහැ තේජෝ ගතිය නොතිබුණා නම්. එමුන්නේ මේ රූපේ පඨවි ධාතුව තියෙන තැනක ආපෝ ධාතුවෙන් බැඳුනට ආපෝ ධාතුව වැඩි වුණා නම් මේක වැක්කිරේ. නමුත් එහෙම දෙන්නේ නැතුව අවශ්‍ය ප්‍රමාණයට තියලා වියලලා තියෙන්නේ තේජෝ ධාතුවේ. තේජෝ ධාතුවේ. ඊට පස්සේ වායෝ ඝන ද්‍රව තාප වායු කීපක තමයි බුදුරජාණන් වහන්සේ වායෝ කියලා පෙන්නන්නේ. ඒ වායෝ ධාතුව නොතිබුණා නම් මේව ඕබණ්ඩ එහාට කරන්න මෙහාට කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා හතරෙන් යුක්ත ධර්මතාවයකින් නිර්මිත වෙච්ච රූපයක් මේ කය. මේ කය දරුවගේ කය නෙමෙයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ භූත හතරෙන් නිර්මිත වෙච්ච රූපයක්. එතකොට ඕජට්ටමකං රූපකලාපං ආහාරතිති ආහාරෝ කබලින්ක ආහාරයට ආහාර කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා අෂ්ටමක රූපකලාප අරගෙන එන නිසා මේ ශරීරේ රූපකලාප හදන නිසා කනබුන ආහාරයට ආහාර කියන්නේ. බත් පාන් කව්පි මුං ඇට වලින් කරන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූපකලාප හැදෙන එක. පොඩි කාලෙදී ගන්න ආහාරය නිසා හැදෙන රූප කලාප ප්‍රමාණය වැඩි නැසෙන රූප කලාප ප්‍රමාණය අඩුයි. ඒ නිසා ඒ රූපේ වර්ධනයක් ඉක්මනට පෙනෙනවා ගෙවීම පෙනෙන්නේ නැහැ. තලත් යන වයසට එනකොට හැදෙන ප්‍රමාණය හා සමාන ප්‍රමාණයක් නැසෙනවා. ඒකට සමානව තියෙනවා. වයසට යනවා කියනකොට ආහාරයෙන් හැදෙන රූප ප්‍රමාණය අඩුයි තියෙන දේ නැසෙන රූප ප්‍රමාණය වැඩි. ඒ හින්දා ඉක්මනට දිරන බව පෙනෙනවා. වෙනස් වෙනවා පෙනෙනවා. එතකොට මේ අපිට බාලයි තරුණයි මහලුයි කියලා පෙනෙන්නේද ආහාරයෙන් හැදුණු ඒ රූප කලාපයන්ගේ අඩු වැඩිකම මතයි. ඔන්න ඔය රූපය පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඔය රූපය කනබුන ආහාරය නැමැති හේතුවකින් හටගෙන තියෙනවා. ඒ හේතුව සත්වයේගේ පුද්ගලයේගේ නෙවෙයි අනාත්මයි. අනාත්ම හේතුවක් නිසා ආත්මීය ඵලයක් හැදෙන්නේ නැහැ. එතකොට අනාත්ම ආහාරයෙන් අනාත්මයි කියලා කිව්වේ දිගින් දිගටම ආපු ආත්ම සත්ව ගතිය බත්තට එක නැහැ. මරණයෙන් පස්සේ උප්පත්ති වශයෙන් යන ගතිය බත්තට වල නැහැ. ඒ වගේම තව ජීවයක් තව කෙනෙක් ඒ ආත්මයකට හිත ගතියක්වත් බත්තට එක නැහැ. ඒ බඳු හේතුවක් නිසයි මේ කය හැදුනේ. එහෙනම් මේ කය පෙර ඉඳන් ආපු ආත්මයකට අයිති සිද්ධියක් නෙවෙයි. මේ කයට සත්‍යය කොහින්දද ආවේ කියලා පෙන්වන්න සුදුසුද?
ආත්මිකෙන් පෙන්වන්න සුදුසුද? එහෙම සුදුසුයි බත් ඇට ටික පෙර ජීවිතයක ඉඳන් ආවන බත් පාන් කව්පි කාලා නම් මේ ශරීරය හැදෙන්නේ. ඒක කියන්නේ ඇයි මේ? එහෙම පෙන්වන්නේ. බත් පාන් කව්පි මුංගට පෙර ජීවිතයක ඉඳලා ආව මරණයෙන් පස්සේ යනවා කියන තැනකින් පෙන්වන්න පුළුවන්ද? බෑ. ඒ බඳු හේතුවකින් නම් හැදුනේ. එහෙනම් මේ කය හේතු ප්‍රත්‍යය කියන එකෙන් කියනවා පින්වතුනි මේ කය දිහා බලාගෙන පෙර ඉඳන් ආපු සතෙක් කියලා ආත්ම භවයෙන් හඳුන ගන්න එපා මේ කය කියන එක. මේ ආහාරයෙන් හටගත්තේ කියන දෙයින් ලොකු අර්ථයක් දෙනවා. මරණයෙන් පස්සේ කර්මානුරූපව ඉපදෙන බත් ඇට ටිකක් කියලා දකින්න එපා කියනවා. කියන්නේ මේ කය මරණයෙන් පස්සේ ඉපදෙන සත්වයක් ඇටියට ඔබ දකිනවා නම් ඔබ බත් ඇට ටික මරණයෙන් පස්සේ ඉපදෙනවායි කියලා දැකලා තියෙනවා. තේරුණා කියන්නේ. මේ කය ආහාර ප්‍රත්‍යයෙන් හැදුනේ කියලා බලන්න කියලා මතක් කරන්නේ ඇයි මේ නැවත? එහෙම බැලුවොත් ඔබට තේරෙනවා මේ කය එනකොට කර්මානුරූපවත් ගෙනාවේ නැහැ. කොහටවත් ගෙනියත් නැහැ. ගෙනියන්නෙකුත් නැහැ. හේතු ප්‍රත්‍යයයි මෙතනම මේ ජීවිතේම මේ වටපිටාවෙම මේ කයට හේතුව තියෙනවා. මෙබඳු ආහාරයෙන් හැදුණු මරණයෙන් ඉස්සෙල්ලා උපත්ති වශයෙන් අරගෙන ආවෙත් නැති මරණයෙන් පස්සේ යන ධර්මතාවයකුත් නැති බත්පාන් කව්පි ටිකක් නිසා උපත්ති වශයෙන් එනකොට ගෙනාපු බත්පාන් කව්පි නෙමෙයි මරණයෙන් පස්සේ යනකොට තියෙන බත්පාන් කව්පි නිසා නෙමෙයි දැන් මේ මහ පොළොව තුලම අසුරු කරගෙන හදාගන්න බත්පාන් කව්පි මුංගට ටිකක් නිසායි මේ රූපේ හැදෙන්නේ කියලා කියනවාම ඔන්න මේ කය හේතු ප්‍රත්‍යයයි. එතකොට කියනවා ආහාරය අනාත්මයි. ඊටපසු කෙනෙක් ගෙනල්ලා හෝ ගෙනියන නෑ. නාත් තමන්ගේ නෙවෙයි කෙනෙක්ගේ නෙවෙයි. ඒ බඳු ආහාරයක් නිසා හට ගන්න කය නැමැති ඵලය අනාත්මයි. ඉබේම තියෙනවා. ඕක තමයි මේ රූපයක සැබෑම ඇත්ත. ඔය රූපය හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත නිසා මේ ආහාරයෙන් මේ රූපය හටගත්තට තව මේ රූපයට පවතින උපකාර වෙන ධර්මතා කීපයක් තියෙනවා. කර්මය කියන එකත් ආහාර ප්‍රත්‍යයෙන් රාශි වෙච්ච රූපය කොච්චර කාලයක් මොන විදිහටද තියන්නේ කියන ගතියක් ඇති කරන්න හේතු වෙලා තියෙන කර්මය. ඊගාවට ඔය ආහාරයෙන් හැදුණු රූපය පවතින චිත්තය හිත කියන එකත් උගලන්ට හේතුවක් වෙලා තියෙනවා. ඒ වගේම ওই රූපය ওই විදිහට තබා ගන්න ඍතුව බාහිර ඍතුව කියන එකත් හේතුවක් වෙලා තියෙනවා. කම්ම චිත්ත ඍතු ආහාර කියන ආහාර සමුත්ථානයි ආහාරයෙන් උපන්න කම්ම චිත්ත ඍතු කියන තුනෙන් අනුග්‍රහය ලැබලා ඕනොන්ට උපකාරීව මේ රූපമിതിය පවතින. තතර මහා ධාතු රූපമിതിය චිත්තය හෝ නැති වුණොත් විඥානය හෝ නැති වුණොත් මේ රූපය ආහාරයෙන් ඇතුළේ තියෙනවද? තියෙන්නේ. මේ ඍතුයේ සමතුලිතතාවය නැතිවල ගිනි ගන්න මට්ටමකට වගේපත් වුණොත් තියෙයිද? පුරාණ කර්ම යහෝ ගෙවුණොත් කර්මාවසෝ ඉවරුණොත් මේක තියෙන්නේ. ආහාරයෙන් හටගත්ත මේක මෙහෙම පවතිනද කම්ම චිත්ත ඍතු ආහාර කියලා ධර්මතා හතරක් ප්‍රත්‍ය වෙලා තියෙනවා මේ රූපമിതിයට. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු රූපമിതി අවකාශ ධාතු අහුරාගෙන රාශි වෙලා පවතින්නේ ওই වගේ හේතු ප්‍රත්‍යයකින්.
හේතු ප්‍රත්‍යයෙන් හටගත් වස්තුවක් නිසා මේ රූපයට හේතු වෙච්ච එක හේතුන්ගෙන් එකදු හේතුවක් හෝ නැති වුණොත් මේ රූපේ පවතින්නේ නැහැ. කර්මය හෝ නැති වුණොත් මේක පවතින්නේ නැහැ. චිත්තය හෝ නැති වුණොත් පවතින්නේ නැහැ. ඍතු හෝ වෙනස් වුණොත් පවතින්නේ නැහැ. ආහාර හෝ නොලැබුණොත් පවතින්නේ නැහැ. ආහාර සමුට්ඨානයි. ආහාරයෙන් හටගත්ත මේ රූපේ පවතිනවා මේ වගේ තව හේතු ටිකකින්. එතකොට ආහාරයෙන් හටගත්ත මේ වගේ හේතු ටිකකින් යුක්ත රූප මිටිය හේතු නිසා හටගත්තේ හේතු යමක් හේතු නැති වෙයිද ඒ නැති වෙනකොට නැති වෙන්න පුළුවන් ධර්මතාවයකින් තියෙන. කියන්නේ මෙබඳු රූපයක් තමයි කොයි වෙලාවෙ මොන හේතු නැති වෙලා නැති වෙන්න පුළුවන්ද දන්නේ හේතු ධර්මතා හතරකින් සමුව තබාගත්ත මහ භූත රූප මිටියක් නේද ඇස් ඉදිරි පිටට ආවේ කියලා ඔබ කීයකින්වත් කීයකටවත් ඉගෙන ගන්න නැහැ. ඔබඳු රූපයක් එනකොට හේතුන්ගෙන් හටගත්ත නිසා හේතු නැති වෙනකොට නැති වෙන්න පුළුවන් අනිත්‍ය වන මෙබඳු හේතුන්ගෙන් හටගත්ත රූප මිටියක් නේද මේ එන්නේ කියලා දන්නේ නැතිකම නිසා අවිද්‍යාව නිසා ඇස් ඉදිරියට ආපු රූපෙට ඔබ සංකාර තණ්හා උපාදාන භව කියලා කියන්නේ මේ ඇත්ත නොදන්න අවිද්‍යාව නිසා ඔබ හිතින් කීන් කිරින් කළා මේ පෙනෙන රූපෙට තණ්හාව ඇති වෙන විදිහ හරි වටිනවා කියන විදිහටයි හිතුවේ. උපාදාන වෙන විදිහට රූපං අත්තතෝ සමුපස්ස මේ රූපේ තත්ත්වේ මේ පුද්ගලයෙක් කියන හැඟීමෙන් ඔබ හිතුවේ. ඔබේ කර්මය ඔබ සිතින් කීන් කිරින් කළේ තණ්හා උපාදාන කියන ගති දෙකෙනුයි. අපේ කර්මය පෝෂණය වෙලා තියෙන අවිද්‍යාවෙන් හටගන්න තරම සංඛාරය කියනකොට තණ්හා උපාදාන ගති දෙකයි ඒ තුල තියෙන්නේ. ඒ කියන්නේ මෙතනදී මේ කෙලෙස් වශයෙන් ගත්තාම කෙලෙස් ටිකට කුසල සාගතවත් වෙනවා. නමුත් මෙතනදී ප්‍රධාන වශයෙන් දැන් ඇස් ඉදිරි පිටට ආපු වස්තුවේ සැබෑ අර්ථය මම මේ විවර කරලා පෙන්වන්නේ. ඒ බඳු හේතු ප්‍රත්‍යයෙන් හැදුණු සතර මහා ධාතු රූප මිටිය තමයි දැන් මේ ඇස් ඉදිරි පිටට ආවේ. දැන් මම අනන්ත සංසාරේ ඉඳන් රූපික ඇත්ත දන්නේ. ඇත්ත ඉගෙනගෙන නැහැ. ඇස් ඉදිරි පිටට එන වස්තුවක ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැතුව මෙන්න මෙහෙම ඇත්ත බලන්න කියලා උගන්වන ශාස්ත්‍රඥ වහන්සේ නමක් මට හම්බෙලා තිබුණේ නැහැ. කල්යාණ මිත්‍ර ඇසුරක උපකාරයක් මට තිබුණේ මම මේ ඇහැ පරිහරණය කරන්න ඕනේ රූපයේ හම්බ වෙන වෙලාවට කොහොමද කියලා උගන්වන සත්පුරුෂයෙක් මගේ ජීවිතේට හම්බුන්නේ මට හම්බුනේ මේ ඇහි ඇත්ත ඇහැට පෙනෙන රූපය ඇත්ත නොදන්නා ලෝකයක් මැද්දේ උපන්නේ. ඒ ලෝකයේ හැදිලා වැඩිලා ඒ ලෝකයේ කතා කරන දිහා තමයි බලන්න වෙන්නේ. බලන්න ඕනේ. ලෝකේ කලේ මේ ඇත්ත නොදන්නා කම මෙහෙම රූපයක් එනකොට මේ පුද්ගලික සත්‍යයක් කියන අදහසින් මේ දිහා බලනවා. ගොඩාක් වටිනවා කියන අදහසින් බලනවා. බලනකොට දැන් මට පෙනෙන්නේ රූපේ පුද්ගලයක් හැටියට වටිනා දෙයක් හැටියට. අපි අර ඉස්සෙල්ලාම කිව්වා වගේ උපමාවෙන් කැමැත්තෙන් බැලුවේ. දරුවා කියලායි බැලුවේ. හොඳට බලන්න මම දරුවා කියලා බැලුවේ අනිත්‍ය වෙන්න පුළුවන් තැනකයි. අනිත්‍ය වෙන්න පුළුවන් තැනක මම දරුවා කියලා බලනකොට මේ කයට මම කියලා බැලුවා. මේ මගේ දරුවා කියලා බැලුවා. මේ මගේ ආත්මය කියලා බැලුවා. ඒ තම්මම ඒසු හමස්මින් එමේසු අත්තාත්. මගේ ආත්මය කියන තැනකින් අපි බැලුවේ. බලලා තියෙන්නේ. දැන් අපි මෙහෙම හිතාගෙන ඉන්නකොට යද නිච්ඡං තන් දුක්ඛං අපි මම මගේ කියලා හිතාගෙන ඉන්න තැන හේතුඵල ධමයක් ඔය යථාර්ථය තිබුණු නිසා අනිත්‍ය වෙනවා. අනිත්‍ය වෙනකොට මට දුක එනවා මොකක්ද? මට පෙනෙන්නේ දැන් දරුවා මරුණා නේද කියලා.
මම මේ ඇත්ත නොදැන කර්ම භවය හදාගත්තා මේ පෙනෙන දෙයට තණ්හා උපාදාන කියන ගති දෙක එකතු කළා කියන්නේ තණ්හාව කියන්නේ ගොඩාක් වටිනවා නේද කියලා පෙනෙන පැත්තට තමන්ගේ පැත්තේ කැමැත්ත කියන ගතිය උපදවාගෙන පෙනෙන පැත්තට නමනවා. රූපෙ දිහා බලනවා වටිනවා නේද කියලා ඒකට කියන තණ්හා. උපාදානය කියනකොට සත්වයේ පුද්ගලයෙක් කියන අදහස තමන් ඇති කරගන්නවා මේ රූපය අරව මේ සත්වයේ පුද්ගලයෙක් කියලා බලන්න. දැන් මේ ස්කන්ධ ටිකත් මේ කෙලෙස් ටික දෙකම එකට එකතු කළා මගේ කර්මයට විපාක සතර මහා ධාතුව තියෙන තැන හේතුන් ප්‍රත්‍යයෙන් හැදුණු රූප මිටිය මට දැන් පේන්නේ දරුවා වගේ මේ දරුවා කියලා මට පෙනෙන කම පෙර ජීවිතයකින් ඉඳන් ගෙනාවේ නැහැ මරණයෙන් පස්සේ යන්නේ නැහැ මේ දැන් මේ රූපේ ඇත්ත ඇති හැටි නොදන්නා කම දැන් අපි දැක්කන රූපේ ගාවට එනකොට රූපේ ගෙනාවේ නැහැනේ මරණයෙන් ඉස්සෙල්ලා මරණයෙන් පස්සේ යන්නෙත් නැති ආහාරයෙන් හදුණු රූපයක් තියෙන තැනක එතන නොදන්නා කම කියන තැනයි ආරම්භය මේ රූපයේ දරුව හැටියට පෙනෙන සිද්ධියට. ඒ රූපේ ඇත්ත නොදන්නා කම නිසායි මම මේ රූපෙට මේ පුද්ගලයේ මේ සත්වයේ වටිනවා දරුවා කියලා හිතුවේ. පෙනුණු දෙයි අපි හිතපු දෙයි දෙකම එකට එකතු කරලා විඥානයේ මායාකාරයේ මේ පෙනුණු දේ දරුවා කියලා දැනගත්තාම දැන් මට දැනෙන්නේ පෙනුණු පැත්තේ දරුවෙක් ඉන්නවා වගේ රූපේ පැත්තේ දරුවෙක් ඉන්නවා වගේ රූපේ දරුවගේ වගේ මට දැනෙන්නේ ඇහැට හම්බුනේ අර මං ඉස්සෙල්ලා කිව්ව ප්‍රත්‍ය ටිකෙන් යුක්ත රූපයක් ඒ රූපේ දරුවා කියන හැඟීම එකතු කළේ මගදී මැදදී අපි අපේම හිතේ හැබැයි අපේම සිත දැනගත්තේ බෝ ඇත්තක් නෙවෙයි අපේම සිත දැනගත්තේ පෙනුණු දෙයි හිතපු දෙයි දෙකම එකට එකතු කරලා මේ පෙනෙන දේ දරුවා කියලා දැනගත. දැන් දැන ගැනීමම මායාව. විඥානයේ මායාව. දැන් ඒ දැනගත්තකම මේ රූපේ දරුවා වගේ තැනකින් තමයි තියෙන්නේ. එහෙම ඉන්නකොට දැන් මේ රූපය අනිත්‍ය වෙනවා. අනිත්‍ය වෙන දවසට අපිට දුක එනවද නැද්ද? දුක එනවා. එහෙනම් අනිත්‍ය වෙන දේ ඔබට දුක එනකොට හොඳට තේරුම් ගන්න ඔබට දුක ආවේ ඒ වස්තුවේ සැබෑ ස්වභාවය අනාත්මව තිබුණු නිසායි. තමන්ගේ නොවි හේතු ප්‍රත්‍යයෙන් තිබුණු නිසායි. යද්ද නිච්ඡං තන් දුක්ඛං යමක් අනිත්‍ය නැ ඒ දුකක් නම් යන් දුක්ඛං යමක උඩ දුක වුණා නම් තදනත්ත එකකින් කිව්වේ අනාත්මයි කියලා. තන් එහෙනම් ඔබ නේතං මම නේසු හමස්මින් නෙමෙසු අත්තාති ඒ රූපේ මම නෙමෙයි මගේ දරුවා නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා ඒක අනාත්මයි කියලා ඒක හේතු ප්‍රත්‍යය කියලා මෙසේ ඇත්ත ඇති හැටි බලන්න කියලායි පෙන්වන්නේ ඒ විදිහට බැලුවොත් නොබෝ දවසකින්ම මේ ජීවිතي අනන්ත මහා සාගරයේ ජලයට වැඩි මව මල දුක එච්චර අවිද්‍යාව ගැඹුරුයි. නමුත් ඒ මව මල දුකින් අද ඔබට මිදෙන්න පුළුවන්. ඔබ හැමදාම මව මල දුකට ඇඬුවේ. අනිත්‍ය වෙනදී මම මගේ ආත්මය කියලා ගත්ත වරදට. අපි මුලින් මතක් කළා වගේම පෙර ජීවිතේ ඉඳන් ගෙනාවේ නැති ඊගාව ජීවිතයට ගෙනියන්නේ නැති මට්ටමේ තියෙන බත් පාන් කවුපි මුං ඇට ටිකකින් තමයි හැදුණු
කම්ම චිත්ත කෘතු කියන ධර්මතා තුනෙන් රැකෙන එබඳු සතර මහා ධාතු රූපයක් තමයි ඇස් ඉදිරි පිටට ආවේ. ඒ වස්තුවේ ඇත්ත නොදන්නා කම නිසා අපි ඒ රූපයේ දිහා තණ්හාවෙන් යුක්තව අම්මා කියලා සිහි කළාම බැලුවාම මට දැනෙන්නේ දැන් මගේ කර්මයට විපාක හැටියට ඒ රූපේ අම්මා වගේ. මම අම්මා කියන තැන හිතාගෙන ඉන්නේ මම කැමැත්තක් ඇති කරගෙන තියෙන්නේ මේ වගේ හේතු ප්‍රත්‍ය නිර්මාණය වෙච්ච රූප මිටියකටයි. එතකොට ඒ හේතු නැති වෙනකොට ඒක නැති වෙනවා. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත සංකත ධාතුවේ ස්වභාවය තමයි මොකද්ද? හේතු නැති වෙනකොට නැති වෙනවා. නැති වෙනකොට යද්ද නිච්ඡං නැති වෙනකොට තන් දුක්ඛං ඒක අපිට දුක වෙලා. ඔබට යමක් දුක ආවනම් ඒ කාරණාවෙන්ම තේරුම් ගන්න ඔබට දුක ආවේ එතන ඔබ හිතන විදිහට කෙනෙක් නොසිට අනාත්ම ධර්මයක් තිබුණු නිසායි. තදනත්තා. එතන අනාත්ම સિદ્ધාන්තයක් තිබුණු නිසායි ඔබට එහෙම දුක ආවේ. කෙනෙක් හිටියනම් කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඒ හින්දා නේතමම ඒ කියන්නේ මේ රූප මගේ අම්මා මගේ පුතා මගේ දුව මගේ නංගි මගේ මල්ලි කියලා මගේ දේවල් හැටියට ගන්න එපා. ඒසෝ හමස්මින් මේ මගේ මේ මම කියලා මේ ශරීරේ ගන්න එපා. එහෙම වුණොත් මේ රූපයත් කැඩෙන දවසට විපරිණාම වෙනවා. මේ රූපයටත් එහෙමයි. මේ රූපේ ඔබ මම කියලා හිතාගෙන ඉන්න හැබැයි ඔබ මම කියලා හිතාගෙන ඉන්නේ මේ වගේ හේතු ප්‍රත්‍යයෙන් ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත කම්ම චිත්ත කෘතු කියන ප්‍රත්‍ය ටිකකින් රැකෙන රූපමිතිය. ඒක අනිත්‍ය වෙනවා. මොකද ප්‍රත්‍යයෙන් හටගත්ත නිසා ප්‍රත්‍ය එකක් එකකෝ වෙනස් වෙනවා. ඡායාවක් කරනකොට ওই ඡායාවට අපි කියනවා අනිත්‍යයි කියලා. අර්ධ මේ වගේ අතේ ඡායාව වෙලා තියෙනවා. මේකට කියනවා අනිත්‍යයි කියලායි. ඒ ඡායාව හේතු ප්‍රත්‍යයයි. අත නිසා ආලෝක නිසා පතිත වෙන්න තැනක් තිබුණු නිසා අත තිබුණත් ආලෝක තිබුණත් පතිත වෙන්න තැනක් නොතිබුණා නම් මට ඡායාවක් පේන්නේ නැහැ. තැනක් තිබුණත් අත තිබුණත් ආලෝක නොතිබුණා නම් ඡායාව පේන්නේ නැහැ. තැනක් තිබුණත් ආලෝක තිබුණා අත නොතිබුණා නම් ඡායාව පේන්නේ නැහැ. අත නිසා ආලෝක නිසා පතිත වෙන තැන නිසා මට ඡායාවක් පේනවා. ඡායාව හේතු ප්‍රත්‍යයයි. අතයි තැනයි ආලෝකයයි. හේතු නිසා හටගත්ත ඡායාව හේතු එකක් එකකුත් නෙමෙයි. අතද ඡායාව කියන්නේ. එන ආලෝකයේ ඡායාව කියන්නේ. එන පතිත වෙච්ච තැනද ඡායාව කියන්නේ. හේතු එකක් එකකුත් නෙමෙයි. එන මේ හේතු තුනමද ඡායාව කියන්නේ. අතයි ආලෝකයයි පතිත වෙන තැනයි කියන තුනටද ඡායාව කියන්නේ. එහෙනම් මේ හේතු එකක් එකකුත් නෙමෙයි හේතු ඔක්කොමත් නෙමෙයි නම් හේතු එකක්වත් නැතුව ඡායාව වැටෙනවා. හේතු එකක් එකකුත් නෙමෙයි හේතු ඔක්කොමත් නෙමෙයි හේතු නැතුවත් නෙමෙයි. නමුත් මේ ඡායාවට දැන් මගේ අත කියලා ඡායාව දිහා බලාගෙන හිටියොත් අපි ගනුදෙනු කළොත් දැන් මේ හේතු දන්නේ අපි. මේ අත හෝ නැති වුණොත් ආලෝකය හෝ නැති වුණොත් පතිත වෙච්ච තැන හෝ නැති වුණොත් අපි මම කියපු දේ මොකක් වෙයිද? නැති වෙයි. නැති වෙනකොට දුක එයිද නැද්ද අපිට? දුක එන්නේ ඇයි? ඒක අනිත්‍ය වෙච්ච නිසා. ඇයි අනිත්‍ය උනේ? හේතුගේ සකස් වෙච්ච එක නිසා. කෙනෙක් පුද්ගලෙන් නොවි දුක ආවේ අනිත්‍ය නිසායි. අනිත්‍ය උනේ ඇයි? අනාත්ම නිසායි. හේතු ප්‍රත්‍ය හටගත්ත නිසායි. මේ ඡායාව තුල ආත්මයක් තිබුණා නම් මේ හේතු තිබුණත් නැත්නම් එයා තියෙනවා. ඉන්නවා. නමුත් මම
මේ ඡායාව කියලා බොහොම ආසාවෙන් මේක මගේ අත කියලා බැලුවේ ඡායාව දිහා නම් අත කියලා බැලුවේ හරි වටිනවා කිව්වේ ලස්සනයි කිව්වේ ඡායාවට නම් ඡායාව අනිත්‍ය වෙනකොට මට දුක එනවා. අනිත්‍ය උනේ හේතු ප්‍රත්‍ය නිසා. යත් නිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්ත. එහෙනම් ඒබඳු දේ මගේ අත අනිත්‍ය වෙනකොට දුක එන්න පුළුවන් දේ මම මගේ කියලා ගන්න සුදුසුද? සුදුසු නෑ. එහෙනම් සුදුසු කොහොමද? අනාත්ම හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ කියලා බලන්න තියෙනවා. මේ රූපේ මේ ඡායාව වගේ කර්මය නිසා චිත්තය නිසා ඍතු නිසා ආහාර නිසා පෙනෙනවා. හටගත්ත ඵලයක් ඔය ටික. මෙහෙම හැදිච්ච මේ රූප මිටිය කියන්නේ ආහාරයක් නෙමෙයි. කර්මයක් නෙමෙයි. ඍතුවක් නෙමෙයි. චිත්තයක් නෙමෙයි. ඔක්කොගේ තුන් දෙනාගේම එකතුවෙන්. ආහාරයම විතරක් නම් හැදිලා තියෙන්නේ කර්මය හෝ චිත්තය හෝ ඍතු හෝ නැතු වුණත් පවතින්න පුළුවන්. පවතිනවද? බෑ. එහෙනම් චිත්තයෙන් නම් හිත නිසා නම් හැදිලා තියෙන්නේ. ආහාර නැතත් ඍතුව නැතත් කර්මය නැතත් පවතින්න පුළුවන්. කර්මෙන් නම් විතරක් නම් හැදලා තියෙනවා. ආහාරය නැතත් හිත නැතත් ඍතුව නැතත් හැදෙන්න ඕන. ඍතු වටපිටාව නිසා නම් රූපේ පවතින්නේ. ආහාර නැතත් කර්මය නැතත් චිත්තය නැතත් පවතින්න ඕන. ඔය එකක් හරි නැති වුණොත් මේක පවතිනවද? නැහැ. එහෙනම් මෙබඳු ධර්මතා හතරක් නිසා හටගත්ත ඵලයක් වගේ මේ රූපේ ඡායාව. මෙහෙම පවතින එක හේතු ප්‍රත්‍ය ඵලය. මේ හේතු එකකුත් නෙමෙයි මේ රූපේ කියන්නේ. හේතු ටික ඔක්කොමත් නෙමෙයි. හැබැයි හේතු ටික මෙහෙම තියෙන හින්දායි මේක පවතින්නේ. ඔබට පේන්නේ මේ රූපේ. ඔබ දැන් ඒ ඡායාවට අතේ තියෙන වගේ ඔබ ඒ රූපයටයි මිනිස්සේ මේ සචි මහත්තයා හරි හොඳ කෙනෙක් කියලා අපි දැන් හිතුවා. දැන් මමයි හිතන්නේ. එතන තියෙන හේතුඵල ධර්ම හැදුණු රූපේ. මගේ පැත්තෙන් රූපේ ඇත්ත දන්නේ අනිත්‍ය දන්නේ යද නිච්ඡන් තන් දුක්ඛං ඒක දුක් වෙන දෙයක්. ඒක අනාත්මයි කියලා දන්නේ. ඒ හින්දා මම බලන්නේ එයා හරි හොඳ කෙනෙක්. මේ අහවල් මහත්යනේ කියලා මම හිතින් හිතුවාම ඒ රූපයයි මගේ හිතවිල්ලයි දෙකම එකතු කරගෙන දැන් මට දැනෙන්නේ මොකද්ද? කර්ම භවය. මේ රූපේ සචී මහත්යගේ සචී කියලා කෙනෙක් ඉන්නවා කියන තරකින් තමයි තේරෙන්නේ. දැන් මට කර්මයට විපාක දැන් මම එහෙම කර්මයක් හදාගත්තාම මට පෙනෙන්නේ සතර මහා ධාතුයේ කෙනෙක්. දැන් මම හොඳ මිනිසෙක් මෙයා හොඳ කෙනෙක් හොඳ උපාසක කෙනෙක් හොඳ උපකාර කෙනෙක් කියන තැනක මං ඉන්නේ. මම හිටියට අර හේතු ටික වෙනස් වෙනකොට මේ ඵලය නැති වෙනවා. නැති වෙනකොට මට දුක එයිද නැද්ද? එනවා. ඇයි මට දුක ආවේ? අනිත්‍ය වෙච්ච නිසා. අනිත්‍ය වෙන නිසා දුක ආවේ. ඇයි අනිත්‍ය උනේ? මට දුක ආපු තැන අනාත්ම නිසායි. යද්ද නිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තතනත්තා. ඔක අනිත්‍ය වෙනකොට මට දුක එනවා. ඇයි මට දුක ආවේ? ඒක අනාත්ම නිසා. එහෙනම් තන් නේතම් මම නිසෝසුන්නේසවත. එහෙනම් එයා මගේ දායක මහත්තයෙක්, එයා මගේ යාළුවෙක්, එයා මගේ අම්මා තාත්තා කියලා මගේ කියලා ගන්න එපා. ඒසොහමස් මේ මම කියලා ගන්න එපා. මේ හැම රූපයක්ම එහෙනම් ওই ස්වභාවය නම් මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ගන්න එපා. එතකොට සම්මප්පඤ්ඤය දක්ටබ්බං ඇත්ත ඇති හැටි බලන්න. මෙහෙම ඔබ රූපේ දිහා බලන්න. රූපේ හේතු ප්‍රත්‍යයයි අනිත්‍ය වෙන දෙයක්. මේක කෙනෙක් පුද්ගලෙක් කියලා ගත්තොත් දුක ගෙන දෙන්න පුළුවන් දෙයක්. දුක එන්නේ මේ රූපය තුල මෙන්න මෙහෙම සිද්ධියක් තියෙන හින්දායි කියලා බලන්න හැම වෙලාවෙම. පුළුවන් තරම් ඔගොල්ලෝ අද දකින්න මම ඊයේ මතක් කළ පర్యాయම අපි ඔක්කොටම
දැන් ওই સિદ્ધාන්තය වෙලා නම් තියෙන්නේ. රූපය පිරිසිදු නොදකින අවිද්‍යාවෙන් ආරම්භ වෙච්ච කෙලෙස් කර්ම ටිකට විපාක හැටියට ආයතන 6 අපිට පෙනෙන්නේ මම වගේ. සත්‍ය පුද්ගලයෝ වගේ නම් දැන් මේ ලෝකය නිර්මාණය වෙලා ලෝකෙ හැදිලා හොඳට මතක තබා ගන්න මේ ධර්මයේ දකින ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් මේ එන්නේ එහෙනම් සත්වයක් නෑ කියන්නේ පුද්ගලයෙක් නෑ කියන්නේ එන්නේ කියලා. එහෙම හිතනෝ නම් වැරදි. ඇයි මේ කය ඔබට මම කියලා පෙනෙනවද නැද්ද? මම කියලා මේ කය ඔබට පෙනෙනකම තියෙනවා නම් නෑ කිව්වොත් ඒක හරිද වැරදිද? නෑ කියන එක වැරදි නේද? මේ කය මම කියලා ඔබට පෙනෙනවා නම් මම කියලා කෙනෙක් නෑ කිව්වොත් බොරු කරනව නෙමෙයිද අපි? මම කියලා කෙනෙක් නෑ කිව්වොත් අපි බොරු කරනවා බොරුවක් කිව්ව නෙමෙයිද? බොරු කළ නිවන් දකින්න පුළුවන්ද? මේ රූප සත්‍ය පුද්ගලය කියලා ඔබට පෙනෙනවද නැද්ද? පෙනෙනවා. ඔබට මෙහෙම රූපයේ සත්‍ය පුද්ගලය කියලා පෙනෙනකම තියෙනවා නම් සත්‍ය පුද්ගලය නෑ කියලා කිව්වොත් බොරු කරනව නෙමෙයිද? බොරු කළ නිවන් දකින්න පුළුවන්ද? මේ මම නෑ සත්‍ය පුද්ගලයෙක් නෑ කියන එකක් නෙමෙයි මේ කියන්නේ. මම මේ කය මම කියලා පෙනෙන හින්දායි දුක්ඛ සත්‍ය පෙනෙන්නේ. මම ඉපදින මම සතර ඉපදෙයි මම දැන් ලෙඩ වෙලා මම පිළිකාවක් හැදිලා මගේ බඩේ ගෙඩියක් හැදිලා මගේ කකුලේ තුවාලයක් හැදිලා කියලා දුකක් පෙනෙන්නේ. අනේ මම දැන් වයසයි මගේ කන් ඇහෙන්නේ මගේ අතපය පනන්නේ දැන් කියලා දුකක් පෙනෙන්නේ. අනේ මම මැරෙයිද දන්නේ කොහේ මැරිලා කොහේ උපදීද දන්නේ කියලා මරණය ආරම්භය දුක එන්නේ මම ඉන්න හින්දා නේද? මේ සත්‍ය පුද්ගලයා ඉන්න හින්දා නේද? අනේ මේ බලන්න සත්‍ය මොනතරම් දුක් විඳිනවද? මේ අහිංසක සත්‍යයන්ට මොනතරම් වද දෙනවද කියලා අපිට පෙනෙන විදිහට සත්පුද්ගල භාවයේ දුකක් ලෝකෙ පෙනෙන සත්පුද්ගලෝ ඉන්න හින්දා නේද? සත්‍ය නෑ පුද්ගලයෙක් නෑ මම කියලා කෙනෙක් නෑ කිව්වොත් අපි දුක්ඛ සත්‍ය කියලා එකක් නෑ කියනවා. අපි බොරුවකුත් කරනවා. මෙතනදී මේ කියන දේ ගැන හොඳට බලන්න. මෙච්චර මේ කය මම කියලා පෙනෙද්දී මම නෑ කියලා බොරුවක් කරන්න හදන එක නෙමෙයි මේ. මෙච්චර මේ සත්‍ය පුද්ගලයෝ හැටියට පෙනෙද්දී සත්‍ය පුද්ගලයෝ නෑ කියලා බොරු කරන්න හදනව නෙවෙයි. ඊගාවට මේ කය මමම වුණොත් මේ සත්‍ය පුද්ගලයම වුණොත් ජීවත් වෙද්දී සත්ව පුද්ගල භාවයෙන් එහෙම නැත්නම් මම මගේ කියන ජීවිතයකට ලැබෙන දුකෙන් නිදහස් වෙන්න පුළුවන්ද? මේකේ හේමම දෙයක් වුණා නම් නමුත් මේ කාරණාව අපි තේරුම් ගන්න. අපි මෙතන සාධාරණ දේ පොඩ්ඩක් බලමු. ඕගොල්ලෝ මට කියන්න. මම නෙමෙයි. මෙච්චර මේ කය මම කියලා ඔක්කොටම මේ කය මට මම කියලා පෙනෙනවා වගේ ඕගොල්ලන්ට ওই කය මම කියලා පෙනෙනකම තියෙනවා නම් තව සත්‍ය පුද්ගලයෝ ඉන්නේ කියලා පෙනෙනකම ඕගොල්ලන්ට තියෙනවා නම් දැන් සාධාරණ සත්‍ය පුද්ගලෙක් නෑ කියන එකද මේ කය මම හැටියට පෙනෙන්නේ කොහොමද? මේ කය සත්‍ය පුද්ගලයෝ හැටියට පෙනෙනවා නම් මේ කය සත්‍ය පුද්ගලයෝ හැටියට පෙනෙනකම ඇති උනේ කොහොමද කියන දෙකෙන් අපි සෙවිය යුත්තේ ගත යුත්තේ කෝකද? මම නෑ කියලා කිව්වොත් සත්‍ය පුද්ගලයෝ නෑ කියලා කිව්වොත් අපි බොරු කෙරුවා වෙනවනේ. මෙච්චර මේ කය මම කියලා පෙනෙද්දි මෙච්චර මේ රූප සත්‍ය පුද්ගලයෝ කියලා පෙනෙද්දි එහෙම නෑ කියලා කියනවනම් අපි දැන දැකම බොරු කෙරුවා වෙනවා. එහෙම නෑ කියනවා වෙනුවට නෑ කියනවට වඩා සාධාරණ නැද්ද කියලා බලන්න මෙහෙම. මේ කය මම විදිහට පෙනෙන්නේ මොකක් නිසාද? යම් දෙයක් ඇති වුණොත් ඇති වෙච්ච එකේ ක්‍රමයක් තියෙන්න ඕනේ නේද? ඒක සාධාරණ නැද්ද?
දැන් ඕගොල්ලන්ට මේ කය මම කියන විදිහට පෙනෙනවා නම් මම නෑ නෙමෙයි. මේ කය මම විදිහට පෙනෙන කම ඇති උනේ කොහොමද කියලා හොයන්නයි මම මේ කියන්නේ. මේ සත්‍ය පුද්ගලු නෑ කියනවා නෙමෙයි. මේ සත්‍ය පුද්ගලු ඉන්නේ කියලා ඔබට පෙනෙනවා නම් ඔබ නෑ කියන එක පැත්තකින් දබන්න. හොයන්න මේ සත්‍යෝ පුද්ගලයෝ කියලා පෙනෙනකම මට ඇති උනේ කොහොමද කියලා හොයන්න. ඒ හොයන්න ගියොත් හොයනකොට ඇති වෙන උත්තරය මම අර කිව්වේ. ඔබට තේරෙනවා ඇස් ඉදිරි පිටට ආවේ මෙහෙම රූපයක්. රූපේ පැත්ත උන වෙනම සිද්ධියක්. හේතු ප්‍රත්‍යය. ওই රූපේට ඇත්ත නොදැක තණ්හාව ඇති වෙන විදිහට පුද්ගල භාවය ඇති වෙන විදිහට මම හිතින් හිතුවනම් දැන් ඔන්න ඒ රූපයයි මම හිතපු දෙකයි දෙකම එකට එකතු වෙලා ඔකට කියනවා චක්කු පටිච්ච රූපේ චෝපය චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පසු පස්සපච්චය වේදනා කියලා මේ රූපයක් හැදිලා පෙනෙන පැත්ත. වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව කියන එකෙන් කියනවා කෙලස් ටික එකතු වෙච්ච එක. මේ විපාක ස්කන්ධ ටික ඒකට කෙලස් ටික එකතු වෙච්ච හැටි කියනවා. තණ්හාව ඇති වෙන විදිහට උපාදානය කියලා කියන්නේ සත්‍ය පුද්ගල කියන හැඟීම් වලට. උපාදානය ඇති වෙන විදිහට හිතුවහම භවය කියලා කියන්නේ. පෙනුණු දේ හිතපු දේ දෙකම එකට එකතු කරගෙන කර්ම භවය කියලා කියනවා. දැන් රූපේ සත්‍යයක් කියන ගතියක් මට ඇති වෙලා. ඔබට මේ රූපයේ සත්‍යයක් කියන ගතිය ඇතිකලේ ඔබේ මනසේ පෙනෙන ඇහෙන පැත්තේ තියෙන ස්කන්ධ ටිකයි ඒ ආරම්භය හිතෙන් ඇති කරගන්න අවිජ්ජා දෝමනස කියන කෙලෙස් ටිකයි දෙකම එකතු වෙලා පෙනෙනකම ඇති වෙලා තියෙනවා. දැන් මේ පෙනෙන දේ ඇත්ත නොදෙන මේ විදිහට කෙලෙස් ඇති වෙන විදිහට කටයුතු කළොත් හොඳට බලන්න මේ විදිහට පෙනෙන ටිකේ ඇහෙන ටිකේ ඇත්ත නොදෙන මේ විදිහට කෙලෙස් ටිකක් ඇති කළොත් පෙනෙන පැත්තේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන එක ඔබට හැදෙන නිසා නෑ කියන්න බෑ. ස්කන්ධ ටිකට කෙලස් ටිකක් එකතු කළොත් පෙනෙන පැත්තේ මම කියන ගතිය හැදෙන නිසා නෑ කියන්න බෑ දැන්. හැදිලා තියන්නේ මෙහෙම පැත්ත තිබුණොත් හැදෙන නිසා නෑ කියන්න බෑ. පෙනෙන පැත්තේ පෙනෙන ඇහෙන රූප ටික හොඳට පිරිසිඳ දැකලා තණ්හා උපාදාන කියන කෙලස් ටික තැබුවේ නැත්තම් ඒ කියන්නේ තණ්හාවෙන් සත්‍ය පුද්ගලෙක් කියලා හිත මෙහෙව්වේ නැත්තම් මේ රූප ටික සත්‍ය පුද්ගල භාවයෙන් පෙනෙන ගතිය අතුරුදහන් වෙන නිසා තියනවා කියන්නත් බෑ. මේ ස්කන්ධ ටික පිළිසිඳ දැක්කොත් පඨවිය කියලා දැක්කොත් හොඳට පඨවිය මමද ආපෝ තේජෝ වායෝ හොඳට සතර මහා ධාතු දැක්කොත් ඒ සතර මහා ධාතුව කම්ම චිත්ත කෘතු ආහාර කියන ප්‍රත්‍ය හතරක සමவாயකින් හැදුණු රූපයක් මේ කියලා දැක්කොත් දකින්න තැනට ආවොත් මම මගේ කියන හැඟීම හිතෙන් ගෙවුණොත් එහෙම දැක්කොත් අනිවාර්යෙන් මම කියන ගතිය ගෙවෙනවා. මම කියන එකට කියනවා අස්මිමානය කියලා. ඒක සිතේ තියෙන ගතිය. මානය කියන එක කෙලෙසයක්. අරියත් මාර්ගයෙන් සම්පූර්ණම අයින් වෙන අනුශය ධර්මයක්. මම කියලා මේ පෙනෙන ගතිය. ඒක ගෙවන්න පුළුවන් එකක්. මේ කය මමම හින්දා නෙමෙයි. මේ රූපේට දිහා බලනකොට හිතේ එදෙනවා මම කියන මාන අනුශය. චෛතසිකය. ඒ ගතිය මේ රූපය ඇත්ත බලන්න ඔබ කෙරෙහි ගෙවුණොත් මේ කය ඔබට මම කියන දැක්ම ඉතුරු වෙන්නේ නැති නිසා මම ඉන්නවා කියන්නේ නැහැ. මේ රූප ටික පිරිසින් දැකලා රූපං අත්තතෝ සමුනුපස්සති රූපය ආත්ම වශයෙන් දකින උපාදානය කියන එක නැති වුණොත් මේ රූප සත්‍ය පුද්ගලයා හැටියට පෙනෙනකම නැති වෙන නිසා නෑ කියන්නේ නැහැ. හැබැයි එයා දන්නවා
මේ පෙනෙන ඇහෙන ටික පිළිසිඳ නොදක සත්ත්ව පුද්ගල භාවයෙන් අරමුණු හිත තබා ගන්නකම් සත්ත්ව පුද්ගල භාවයට පෙනෙනවා මේ කය මම වගේ පෙනිලා මමත් ඇත්ත වෙලා සත්ත්ව පුද්ගල භාවයට ඇත්ත වෙලා ලෝකයක් ගොඩනගෙනවා කියලා දන්න හින්දා නෑ කියන්නේ. නෑ කියන්නේ. මේ ඇති කල්ලි මේ වෙයි. මේ ස්කන්ධ ටිකට මේ කෙලස් ටික එකතු කරන ගතිය තියෙන තාක් ලෝකේ හැදෙනවා කියලා දකින නිසා නෑ කියන්නේ. එතකොට මේ ඔබට පෙනෙන සත්පුද්ගල ලෝකය ඔබට පෙනෙන මේ කය මම කියලා තමන්ව හැදිලා තියෙන හේතු ප්‍රත්‍යයෙන්. ස්කන්ධ ටික ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු ස්කන්ධ ටික. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හැදුණු කෙලස් ටික. ස්කන්ධ සහ කෙලස් ටික දෙකම එකට එකතු වෙලා මමත් ඉන්න ඔබත් ඉන්න මේ ලෝකෙ හැදිලා තියෙන්නේ මට. මමත් ඉන්න ඔබත් ඉන්න ඔය ලෝකේ ඔබට හැදිලා තියෙන්නේ ඔබේම ආධ්‍යාත්මික මේ වගේ පැත්තකින්. ඊයේත් මම තව පැත්තකින් මතක් කළේ ඒක. ඔබ මේ වගේ ස්කන්ධ ටිකකට සිතේ මේ වගේ නපුරු ගතියක් හැදෙනකම් අපේ හිතේ මේ වැරදි ගතිය ගෙවෙනකම් ගෙවුනේ නැත්තම් මේ කය මම හැටියට පෙනෙන එක නතර වෙන්නේ. එහෙම පෙනෙනකම තියෙන තාක් මේ කය මම හැටියට පෙනෙනවා. එහෙම තණ්හා උපාදාන ගතිය යෙදෙනකම් පෙනෙන හැෙන දෙයට තව සත්‍ය පුද්ගලයා හැටියට පෙනෙනවා කියනකම දන්න හින්දා කිසි වෙලාවක මම නෑ කියන්න එපා. සත්‍ය පුද්ගලෙක් නෑ කියන්න එපා. හැබැයි මම ඉන්නවා සත්‍ය පුද්ගලෙ ඉන්නෝ නිසායි මට නෑදෑයෝ ඉන්නවා සහෝදරයෝ ඉන්නවා කියන ටිකක් තියෙනවා. ඒක හොයන්න මේ කය මම හැටියට පෙනෙනකම හැදුනේ කොහොමද? නෑ නෙමෙයි දැන් තියෙන එක පිරිසිඳ. ඒකයි දුක පිරිසිඳ දකින්න. දුක නෑ කියන්න නෙමෙයි යන්නේ දුක මේ කය මම කියන තැනකින් නම් ඔබට දුක එන්නේ ඒ දුක මම කියන දුක ආපු හැටි පිරිසිඳ දකින්න. මේ කය මම කියන දැකීම ආවේ මෙන්න මෙහෙම නේද කියලා බලන්න. සත්ව පුද්ගල භාවය නිසා නම් ඔබට දුක එන්නේ දුක නෑ කියන්නේ නෙමෙයි දුක පිරිසිඳ දකින්න. ඒ සත්ව පුද්ගල භාවයෙන් යුක්ත දුක ආවේ කොහොමද කියන එක පෙන්වන්න ඉවර කළා. එතකොට දුක ඇති වෙන ක්‍රමය දකින්න නිසා දුක කියලා එකක් නෑ කියන්නේ. ඒ හේතුව නැති වෙනකොට දුක කියන එක නැති වෙන්න නිසා නැති කරන්න පුළුවන් නිසා තියෙනවා කියන්නේ. මේ හේතුව නැති වෙනකොට දුක නිරුද්ධ වෙනවා කියලා දකින නිසා තියෙනවා කියන්නේ. දුක්ඛ සත්‍ය තියෙන නිසා සමුදයක් නැහැ කියන්නේ. නිරෝධය දකින නිසා සමුදය තියෙනවා කියන්නේ. කෙටියෙන් ගත්තොත් මේ මම කියලා පෙනෙන තැන මේ සත්‍ය පුද්ගලය කියලා පෙනෙන තැන ඵලයක් දුක්ඛ සත්‍යය. ওই දුක ඇති වෙච්ච හේතුවක් තියෙනවා සමුදය සත්‍යය. ස්කන්ධ ටිකට ස්කන්ධ විතරක් තිබුණොත් මේ දුක ඇති වෙන්නේ නැහැ. තණ්හා උපාදාන කියන කෙලෙස් ටික. ඒ කියන්නේ සත්ත්ව පුද්ගල භාවයේ පෙනෙන හැටි දෙයට තබපු කම නිසායි මේ මම කියන එක නිර්මාණය වුනේ මේ සත්‍ය පුද්ගල කියන ගතිය නිර්මාණය වුනේ. දැන් හදාගත්ත ගතියට අනුව සිස්ටම් එක හදලා නම් තියෙන්නේ වැඩ කරන්නේ. දැන් මම කියන එක පෙන්ලා නම් හැදලා තියෙන්නේ. ඉඳගත්ත හිටගත්ත නැගිට්ටක් දිව්වත් කෑවත් දිව්වත් ගැහුවත් බැන්නත් මම කරනවම තමයි. හදලා තියෙන්නේ එච්චරයි. මේ මොනවා කිව්වත් මම කියන එක හදලා තියෙන්නේ ඉබේම පේනවා. ඇසිස්ටන්ට් එක හදලා තියෙන්නේ මේ සත්‍ය පුද්ගලය. එච්චරයි. දැන් ඉතින් එහාට ගිය සත්‍යෝගේ පුද්ගලයෝ කෑවත් දිව්වත් එදගත්තත් හිටගත්තත් නැවිද්දත් ඇවිද්දත් සත්‍ය පුද්ගලයෝ තමයි පේන්නේ. සිස්ටම් එක එකයි. පොඩ්ඩයි හදලා තියෙන්නේ. මෙච්චරයි. මේ සත්‍ය පුද්ගලයෝ කියන කම විතරයි තියෙන්නේ. කරන ක්‍රියාදාමයෙන් ඔක්කොම මීට අනුගත උපුලට ලැබෙනවා. ඒ වගේ එතකොට දන්නවා මේ දුක්ඛ සත්‍ය. දුකට හේතුව මොකද්ද? පෙනෙන ඇහෙන දෙයට තණ්හා උපාදාන කියන පොඩි කෙලස් ටිකක් එකතු කිරීම විතරමයි තියෙන්නේ. චුට්ටයි මිශ්‍ර කරලා තියෙන්නේ. ඵලය මෙච්චරයි. මේ තුල
මව් මල දුක, පියා මල දුක, සහෝදරය සහෝදරි ඥාති හිතේසින් මල දුක, අසාධාරණකම් කරපුකම්, අයුක්තිකම් තියෙන යම් තාක් කන්දක් තියෙන പ്രേත ලෝක දුක, අසුර ලෝක දුක, නිරය දුක මේ ඔක්කොටම උරුමකම් තියෙනවා මේ චූටි කෙලෙස් බින්ද එකතු කළා මහ ලෝකෙ තුල. මොකද අද ඔබට මේ ලෝකයේ ඇත්ත වෙලා එතෙන්ට කෙලෙස් හදා ගන්නවා. කෙලෙස් ටික නිසා හැදුණු ලෝකය නොදන්නකොට ලෝකයට කෙලෙස් ඇති වෙලා ඔබ ලෝකයේ ඇතුළට ගිහිල්ලා ලෝකයේ හැදුන හේතුව නිසා ඔබම හදාගත්තාම හැදුණු දේ නිසා මේ හේතුව හදාගත්ත කියලා දන්නේ නැතුනම හදාගත්ත දෙයට තණ්හා කළොත් ඒ තණ්හාවට කියනවා අවිජ්ජා කියලා. විසම ලෝභය කියලා. ඒකට කියන්නේ තණ්හාව දුක්ඛ සමුදය කියලා. ඔබ ඉන්න සත්‍යයට කැමති නම් දරුවන්ට කැමති නම් ඔකට කියන්නේ අවිජ්ජා කියලා. විසම ලෝභය කියලා. මේ තණ්හාවේ දෙවෙනි තට්ටුව. දෙවෙනි ලේයර් එක. පළවෙනි එකෙන් කළේ මේ මම හැදුනා මේ සත්‍ය පුද්ගලය හැදුනා ලෝකේ. දෙවනුවට ඔබ කළේ මොකද්ද? ඉන්න සත්‍යයන්ට පුද්ගලයන්ට තණ්හායි කියනකොට ඔකට කියන්නේ අවිජ්ජා කියලා. එතකොට මේ ලෝකෙන් එළියට යන්න නම් ලෝකේ ඇතිවෙච්ච හැටි දකින්න. මේ දුක ඇතිවෙච්ච හැටි දකින්න. ඒකයි මම මේ මතක් කළේ ඊයේ. අදත් ඒකයි. ඒ ටිකයි මේ යද නිච්චන් තන් දුක්ඛම් කියන එකෙන් කියන්නේ. ඔබට දුක ආවේ ආපු තැන ලෝකේ. ඇයි දුක ආවේ? ඒතම් මම ඒසු හමස්මින් එමිසු අත්තති මම මගේ ආත්මය කියලා දැකපු බලපු නිසා. ඇයි බැලුවේ? යද නිච්චන් රූපේ කියන්නේ අනිත්‍ය දෙයක්. කැමතිනොත් දුක එන්න පුළුවන් දෙයක්. දුක එන්නේ ඒක මේ වගේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් නේද කියලා. අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව ත්‍රිලක්ෂණය ඔබ නොදැක්ක නිසායි. ඔබ යම් වෙලාවක ඒ ටික දැක්කනම් දන්නවා මෙහෙම තැනකට මෙහෙම ලෝකයක් අදාගෙන දුක් විඳිනවා කියලා. ඉතින් අද මේ ටිකෙන් මතක් කළේ ඔබලට හොඳ උත්තරයක් හම්බෙලා තියෙනවා. උත්තරක හරි දුකක් අවශ්‍යනිකව තේරුම් ගන්න. ඒ දුක එන්නේ ඔයගලන්ට අනිත්‍ය කියන ධර්මතාවය නිසායි. අනිත්‍ය කියන ධර්මතාවය ඔයගලන්ට දුක උනේ ඇයි? ඔයගලන්ට දුක ආපු ඒ තැන අනාත්ම නිසායි. අනිත්‍ය වෙන දේ දුකක් ආවේ මොකක් නිසාද? අනාත්ම නිසායි. යද නිච්චන් තන් දුක්ඛ යන් දුක්ඛ තදනත් දුක ආපු එයින් කියනවා මොකද්ද? අනාත්මයි කියන්නේ ඒක හේතුන්ගෙන් හටගත්ත දේ නිසා හේතු නැති වෙච්ච නිසායි මේ කියන උත්තරේ කියන්නේ. ඒ නිසා හැම වෙලාවෙම දරුවේ පුද්ගලයෙක් සත්‍යයක් හෝ තමන් හෝ කියලා මේ රූප නිත්‍තික නිසා දුක එනකොට ශනිකව මේ රූපය මම හෝ මගේ ආත්මය නෙමේ අනාත්ම වූ දෙයක් අනිත්‍ය වූ දෙයක් කියලා පෙන්වන්නට. මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. හේතු වෙනස් වෙනකොට වෙනස් වෙනවා. එතකොට එදාට මට දුකයි. මට දුක එන්නේ ඒක හේතු නිසා හටගෙන වෙනස් වෙන්න පුළුවන් ධර්මතාවයක් තිබුණ නිසායි කියලා පෙන්වන්න. අර මං ඊයේ කිව්වා වගේ එහෙම පෙන්න මේ කය මම කියලා මටනේ පෙනෙන්නේ මේ ලෝකේ. මේ රූප සත්‍ය පුද්ගලය කියලා මට පෙනෙන්නේ ඔබට පෙනෙන්නේ. මේ පෙනෙන පෙනීම මට නම් ඇති වෙන්නේ මේ සත්‍ය කොහේඳන්ද ආවේ කියලා ඔබට දෘෂ්ටි ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන මේ සත්‍ය මරණයෙන් පස්සේ උපදීද? සත්‍ය මරණයෙන් පස්සේ උපදීද කියලා ඔබට බාහිර පැත්තේ සත්‍ය පුද්ගලයා ඉපදිලා මැරීමක් ගැන අහන්න වෙන්නේ ඔබට සත්‍ය පුද්ගල භාවී දෘෂ්ටියක් ඉපදිලා කියන එක පේන්නේ නැත්තම්. උතර මතක තබා ගන්න. ඔබ නොදැක්කොත් යම් වෙලාවක මේ වස්තු ආරබය ඔබට සත්‍ය පුද්ගල දෘෂ්ටියක් ඉපදිලා කියලා. ඔබට තේරෙයි වස්තු පැත්තේ සත්‍ය පුද්ගලයා ඉන්නවා කියලා. එතකොට ඔබ සසරට දුවන එක නවත්තන්න බෑ. මේ ඉන්න සත්‍යෝ මැරෙන්න ඉස්සලා කොහෙන්ද ආපු අය දන්නේ. කොහොම ඉඳලා ආපු අය දන්නේ.
මරණයෙන් පස්සේ කොහේ ආයිත් දන්නේ නැහැ කියලා ඔබ එහාට මෙහාට දුවන එක නවත්තන්න බෑ. මොකද්ද? සත්‍ය පුද්ගල කියලා මට දෘෂ්ටියක් ඉපදිලා තියෙන්නේ මේ රූප ටික සත්‍ය පුද්ගල කියලා මට පෙනෙන්නේ නම් රූපය තුල සත්‍ය පුද්ගල ඉපදිලා මැරිලා යන එකක් ගැන අහන එක සුදුසුද? මං කියන දේ හිතන්න. මං කතා කරන්නේ ඒ සරල නැතුව ඇති. හැබැයි නුවණක් තියෙන කෙනෙකුට ඒට එහා සම්පතක් නැති වෙයි. මම කතා කරන ගොඩාක් නුවණකට. මම කියන එක සමහර විට එහෙම ජාතක කතාවක් තරම් මිහිරි නැතුව ඇති. හැබැයි දුක් සහගත සසරෙන් ඊතර වෙන පැත්තට නම් ගොඩාක් මිහිරි. මේ මිහිර දැනෙනවද කියන එක මම දන්නේ නැහැ. නමුත් මේක තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. හොඳට හිතන්න. ඔබටයි සත්‍ය පුද්ගලය කියලා පෙනෙන්නේ කියලා මේක ඔබේ දර්ශනය, ඔබේ දෘෂ්ටිය කියලා ඔබ නොදැක්කොත් ඔබට ඊට පස්සේ පෙනෙන්නේ මොකද්ද? ඔබට දැනෙන්නේ මේ සත්‍ය පුද්ගලය කියලා. ඔබ එක දෘෂ්ටියක් අරමුණක් ගන්න සසරට යයි. අනේ මේ සත්‍ය මොන තැන් වල ඉඳලා මොන විදිය කර්ම කරලා මෙතෙන්ට එන්නේ ඇත්ත දන්නේ මොන විදිහේ කර්ම කළා මරණයෙන් පස්සේ යයිද දන්නේ නැහැ කියලා ඔබට හිතන එක වළක්වන්න බෑ. යම් වෙලාවක ඔබට හිතුනොත් පෙනෙන ඇහෙන දෙයට කෙලස් ටිකක් එකතු කළ නිසා සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා පෙනෙන්නේ මට නේද කියලා දැක්කොත් එපමණකින්ම ඔබ අතීතයේ අන්තයට තනාගත අන්තයට දුවන එක නතර වෙනවා. එපමණකින්ම ඔබට මේ මම කොහේද දාවේ කොහාටද යන්නේ කියන එක නතර වෙනවා. ඔබට පෙවුනා නම් මේ කය මම කියන එක පෙනෙන්නේ මට. මෙහෙම හේතු ටිකෙන් හදාගත්ත කියලා දන්නවනම් කය මම වෙලා අනේ මම කොහෙන්ද දාවේ කොහාට යයිද කියන උත්තරයක් එන්නේ ඇයි මේ කය මම කියලා පෙනෙන දෘෂ්ටියක් ඇති වෙලා නම් ඒකට උත්තරයි හොයන්න වෙන්නේ. ඒක ඇති උනේ කොහොමද කියලා. එහෙම කය මම කියලා පෙනෙන දෘෂ්ටියක් මට ඇති වෙලා කියන එක දන්නේ නැත්නම් කය මම වෙනවා. එතකොට හොයන්න වෙන ඒ මම කොහෙන්ද දන්නේ ආවේ කියලා. සක්කාය දිට්ඨිය කියන්නේ ওই කාරණා උනතරීමමයි. ওই කාරණාව තේරුම් ගැනීම දිට්ඨි සම්පන්නයි. වෙන මොකුත් නෙමෙයි හොඳට හිතන්න. තමන් තුල ලෝකයේ උපදින හැටි දැකීමම දිට්ඨි සම්පන්නයි. එයා බාහිර ලෝකයක් දකින්න ඒ හිඳයි මේ සත්පුද්ගල භාවයේ මට නේද පෙනෙන්නේ. ඒක හේතු ප්‍රත්‍ය නේද කියලා දකින හිඳමයි. උබ්බන්තේ කංකති නැහැ. මේ සත්‍ය අතීතයේ හිටියනම් කොහේ ඉඳද්ද අනාගතයට යයිද යනවනම් කොහේ යන්නද කියලා දෘෂ්ටියක් තියෙයිද ඕගලන්ට මේ සත්පුද්ගල භාවයට පෙනෙන්නේ මටයි කියලා පෙනෙනවද කියන එක තේරෙනවද ඕගලන්ට මේක ඇතුළ මේ බවට පෙනෙන්නේ මටයි කියන එක දන්නේ නැත්නම් නේද ඕගලන්ට මේ සත්පුද්ගල ඉන්න බව පෙනෙන්නේ එතකොට නතර කරන්න බෑම අතීතයේ හිටියද කොහේ හිටියද කොහොම ඉඳද්ද කියන එක ඒ විදිහටම ඕගලන්ට පෙවුනොත් මේ රූපය මම කියලා පෙනෙන්නේ මේ ස්කන්ධ කෙලස් කියන දෙක එකතු කරපු වරදට නේද කියලා දැක්කොත් මම කියන අදහස දෘෂ්ටියකට පෙනෙනවා කියලා දැක්කොත් මේ කය මම වෙලා ඒ මම කොහේ ඉන්නද කොහොම ඉන්නද කොහාට යන්නද කියන අදහස එන්නේ මේ කය මම කියලා පෙනෙන්නේ මට නේද දෘෂ්ටියක් නේද හැදුනේ කියලා දන්නේ නැත්තම් එයාට හිතන්නේ කය මමමයි කියලා. එතකොට මේ මම කොහේ ඉන්නද කොහොම ඉන්නද මොකෙක් වෙලා මොකෙක් ඉන්නද කියලා අතීතය දුන්න එක නවත්තන්න බෑ. මම කර්ම කුසල කර්ම කළා මරණයෙන් පස්සේ උපදීද කියන එක නවත්තන්න බෑ. දිට්ඨි දර්ශනේ නැති වෙනකොට සක්කාය දිට්ඨිය කියන එක નિરાයාසයෙන්ම තියෙනවා. මේ දර්ශනේ නැතුව සක්කාය දිට්ඨිය නැති කරනවා කියන එක වෙන්නේ නැහැ. ඔයගොල්ලෝම මම කියපු දේ ටිකක් දුරට තියෙන්න මම කියන ගොඩාක් වටිනා දෙයක්. ඉතින් මේ කරුණ ටික තේරුම් ගත්තොත් ඔබ ලබපු උත්පාද කාලයේ මනුෂ්‍ය ජීවිතයේ සද්ධර්මයේ තියෙන වටපිටාව ඔබ අපත යවුව වෙන්නේ මේක නිකන් අහලා නතර වෙන්න එපා. ඇත්තටම ඔබ ඔබේ යහපත කැමති නම් හිත වඩ කැමති නම් මේක හිතන්න. මේක ඇත්තටම අමෘතයක්. ඇත්තටම ජරා මරණ දුකෙන් ඔබ මුදවනවා. ඉතින් ඒ ටිකේ වටිනාකම තේරුම් අරගෙන
අප්‍රමාදීව සසර දුකින් එතර වෙන්න කටයුතු කරන්න කියන එක මතක් කරනවා. දේශනාව ගොඩක් දිගේ වැඩි වුණා වෙන්න ඇති. නමුත් හැමෝම හොඳට අහගෙන හිටපු නිසා මම මේ ටික මතක් කළා. අජරාමර නිර්වාණ සම්පත්තිය මේ ජීවිතේම තමන් සන්තක කරගන්න හැම දිනාටම මේ දේශනාව හේතුපොනිශ්චයම වේවා කියලා සිතනවා. හොඳයි කල්පනා කරගන්න මේ සීල ආකාරයෙන් සීල ආකාරයෙන් පහල කරගත්තා වූ සීලෝම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතු විදුවල් දොරට රක්ෂා දිස්ත්‍රාන්ත අධිකෘත ශාසන මහා මහිෂ්ඨකාරක සියලු දෙවියෝද මේ විහාරස්ථානයේ ගාමක් ශේත්‍රයට අධිකෘත යම් දේවගණ සමයක් වේදන් සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කරගෙන දිව්‍ය ප්‍රතිපෝධි මුතුන් සැනසෙත්වා දෙවියන්ගේ ආරක්ෂාව නිබඳව මේ පින් මුතුන් කෙරේ ලබා දෙත්වා කියන අදහසෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ඔබටත් අපටත් මේ බඳු කුසල් සිද්ධ කරගන්න ඉඩ අවස්ථාව ලැබෙන්නේ ගෞරවනීය මහා සංඝරත්නය නිසා විශේෂයෙන්ම මේ ස්ථානයේදී හැම ආකාරයෙන්ම ඔබේ යහපත උදෙසා වාදානුශාසනා කරමින් දුරු රටකට ඇවිල්ලා අම්මෙක් නැති ඕගලන්ට අම්මා කෙනෙක් වගේ තාත්තෙක් නැති ඕගලන්ට තාත්තා කෙනෙක් වගේ ළඟ ඉඳගෙන හොඳ නරක කියලා දෙන අපේ ගෞරවනීය නායක හඳුන් වහන්සේ වරක් ප්‍රමුඛ पूजनीय महा संඝරත්නයට මේ පින් අනුමෝදන් කරන අනුමෝදන් වේවා. පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ වෙත්වා. ප්‍රාර්ථනීය බෝධික මුතුන් නිවන සැනසෙන්නට මේ කුසල ධර්ම පාරමී වේවායි කියලා සාකච්ඡා කරනවා. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේලාගේ මේ පින් මුතුන් ළඟ නමින් කාල යාත්‍රා කළා වූ මේ ජීවිතේ සාංශාරිකවත් පින් බලාපොරොත්තු ඉන්නා වූ මිය පරලෝකීය සිඥාතන් දීපත් කළා පින් අනුමෝදන් කරමු. ඒ අයද දුකක සිටින දුකෙන් අත මිදී සපත් භාගයටපත් වීම මුතුන් නිවනේ සැනසෙත්වා කියන තැනින් ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ පින්වතුන්ට මේ ධර්ම ලාභය ලබා දීමට සත්දසෙන් කටයුතු කළ අධික මුදලක් වේපෑදම් කළ එකුවන් ටිකට් පත් අරන් දුන්නා වූ සිඩ්නි නගරයේ වාසය කරන ඒ නිලිඳු මුතු බණ්ඩාර මැතිණිය ඇතුළේ පවුලේ සියලු දෙනා සිහිපත් කරනවා. ඒ වගේම ඒ විස බලපත්‍ර ගන්න මේ විදිහට කටයුතු කළා මහන්සි වෙච්ච මේ පරණබුද්ධානි කොමිටියේ සුසිල් මහත්තයා තුන්වැනි උදාර මහතුන් සිහිපත් කරන ගමන් මේ හැම ආකාරයෙන්ම සහ සම්බන්ධ වෙලා උදව් උපකාර කරන පින්වත් සියලු දෙනාටත් මේ බණ අහන්නට පැමිණි පින්වත් ඔබටත් මේ ධර්ම ශ්‍රවණය කරන්න ඉඩ අවස්ථාව සැලසලා ඉන්නට නැකේ ගෞරවදරුළු යම් පිළිසක් සිටින ඒ අයටත් මේ සෑම දිනාටම පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුරන් සතු අනන්ත ගුණ බලමින් පින් ශක්තියක් බලයෙන් මේ සෑම දිනාගේ මෙලොව ජීවිත වලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපලෝපත්‍ර දුරු වේවා. සිල් යහපත දන් සමුත් වේවා. ඒ වගේම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවේසනසී පැමිණ වැඩවදාලා වූ උතුම් වජිරාමර නිර්වාණ සම්පatti සාක්ෂාත් කරගන්නට මෙම කුසල ධර්මයේ මේ සෑම දිනකට නිගම් වෙනස පාරමිතාවක් වේවා. හොඳයි යම වන්දනා කරගන්න. ඊගාව දවසේ සමහර විටක අපේ නන්දරතන ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කළයි. නමුත් හැමදෙනාම මේ වගේම එන්න උන්වහන්සේගේ මේ වගේම මේ වගේ කිව්වොත් වැඩි සමහර මේට තොල හොඳ තව ප්‍රතිකඩවල හොඳ දේශනා ටිකක් අහන්න පුළුවන්. ඊගාවට අපි ධර්මය හඳුන්වලා දෙන්න එක එක්කෙනා ශාසන ඉදිරියට
ගත යුතුයි. ඊට දවසේදී මේ වගේ හැකියාව තියෙන ස්වාමීන් වහන්සේලා යන්තම් හරි දැක්කත් අඳුනගෙන ඊට දවසේදී මේ ශේත්‍රයට අරගෙන බුද්ධ ශාසනයේ නිර්මූලව පවතින්න අපි ධර්ම ශ්‍රවණය කළ උන්වහන්සේලාට ධෛර්යය දීලා ශාසනයට දායකත්වයේ දැක්විය යුතුයි කියන තැන හඳුනගන්න. හොඳයි වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්චවත්තා වචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නිච්ඡන්තු නිබ්බාන සම්පatti නාතේ සම්චිතු සුඛ